සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං දමසවන කාලෝ අයංබදන්තා දමසවන කාලෝ අයංබදන්තා දමසවන කාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවස්සන්න ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. තින් අද මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටම. විශේෂෙන් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වාසය කරන පින්වත් පිරිසක් H. හර්මන් පර්ඩිනන්ස් සහ ඔහුගේ පුතුන් දෙදෙනාවන ලිලන්ත සහ නලින් පර්ඩිනන්ස් යන අයත් මෙම ධර්ම දේශනාවේ දායකත්වය සඳහා සම්බන්ධ වෙනවා. එයාගේ ප්‍රධානම අරමුණ බවට පත්වෙන්නේ. තම ආදරණීය බිරිඳ වන ඒ දරුවන්ගේ ආදරණීය මෑණියන් චන්ද්‍රා මාලනී හර්මන් පර්ඩිනන්ස් මහත්මියගේ 73 වෙනි ජන්මදිනය නිමිති කරගෙන නොවැම්බර් 5 වෙනි දිනට යෙදෙනේ ජන්මදිනය නිමිත්තෙන් ඒ මෑණියන්ට ඒවගේම හර්මන් මහත්මාගේ ආදරණීය බිරිඳ සිහිපත් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. 73 වෙනි ජන්මදිනය යෙදෙන ඒ චන්ද්‍රාමාලනී හර්මන් පර්ඩිනස් මහත්මියට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් ඒ වගේ විශේෂෙන්ගේ පින්වතුන්ගේ උතුම් අරමුණු හැටියට සඳහන් කරනවා ඒ මහත්මා. ඉතින් සසර නිවන් දකින්නතෙක් බිරිඳ වෙලා නිවන් දකින්නතෙක් මේ සංසාර ගමන අවසන් කරනතෙක් ඒ බිරිඳ තමන්ට සසරි මුණ ගැහේවා කියල උතුම් ප්‍රාර්ථනාවක් සිදු කරනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් පවුලේ පරම්පරාගත මිය පරලොවගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම දරුමුණු බුරන් ඇතුළු හැම දෙනාටම දරුවන්ට ආශිර්වාද කිරීම ප්‍රධාන අරමුණ කරගෙනයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්නට එදේ. ති විශේෂෙන් මේ ජීවිතය තුළ අපට ඔබට අපි හැම දෙනා මේ සංසාර ගමනේ ඉපදමින් මැරමින් යන සංසාර ගමනේ අපි කවුරුත් අසරණ පිරිසක්. අපි තෙරුවන් සරණ යනවා. ඒ සරණ යන්නේ මේ සංසාර ගමන අපි අසරණයි. සතර අපාය මහගෙදර කරගත්ත සංසාර ගමනක අපි කවුරුත් මේ ගමන් කරන්න. මහා භයානක ගමනක් අසරණ වෙවී යන ගමනක් පිළිසරණක් නැති භයානක සංසාර ගමනක් අපි යන්න. මේ ගමනෙන් නිදහස්වෙන්න බේරෙන්න ගැලවෙන්න අපිට මාර්ගයේ පෙන්නන කලාතුරකින් පහළ වෙනවා ගුරූපදේශ රහිතව. මේ සසරි බොහෝ කාලයක් පාරමී පුරලා පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරලා මේ සියලු දේවල් පරිපූර්ණ වසයෙන් අවබෝධ කරගත්ත සර්වඥතා ඥානයෙන් යුක්ත ලෝතුරා බුදුරු පහළ වෙලා මේ ලෝකයාට මේ මාර්ගයෙන් ගැලවෙන ක්‍රමේ මිදෙන මාර්ගය කරුණාවෙන් මහා කරුණාවෙන් පෙන්නල දෙනවා. එවැනි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඉතාම කලාතුරකින් බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ලබෝ. බුද්ධ කියන වචනය පවා කල්ප සිය ගණනින් මේ ලෝකෙ දුර්ල බයි කියල සඳහන් වෙන. එතකොට එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ. අපි දිවිහිමියෙන් මම මගේ ජීවිතයේ මේ භයානක සංසාර ගමනින් මිදෙන මාර්ගයේ පෙන්නන ගුරුවරයා හැටියට ශාස්තෘන් වහන්සේ හැටියට
මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා කියන තැනට ඇවිල්ලා බුද්ධන් සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් බුදුන් සරණ යනවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, ඒ මාර්ගය, මේ භයානක සසර ගමනින් මිදෙන මාර්ගයේ මං අනුගමනය කරනවා. ඒ ධර්මයම මං සරණ යනවා කියන තැනට ඇවිල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියලා එයා මේ ධර්මයේ සරණ යනවා. ඊළඟට මේ මාර්ගයේ පෙන්නපු ඒ ශ්‍රාවක මහා සංඝයා මේ මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලබපු අය. බුදුරජාණන් වහන්සේ පෙන්වා කාවද අපි සරණ යන්නේ? සුපටිපන්න, උජුපටිපන්න, ඥාය පටිපන්න, සාමීචි පටිපන්න. යදිදන් චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුද්ගලා. යුගල වසයෙන් ගත්තොත් 4 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල. පුද්ගලය වසයෙන් ගත්තොත් 8 දෙනයි. අට්ට පුරිස පුද්ගලා. සෝවාන් මාර්ගය ගමන් කරන කෙන. අපි ඒ අයට කෙනව සද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයෝ. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සකදාගාමී මාර්ගය ගමන් කරන කෙනා. සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. අරහත්තේ පිණිස මාර්ගයේ වඩන කෙනා මහරහතන් වහන්සේලා. මෙන්න මේ පුද්ගලයෝ තමයි මේ ධර්ම මාර්ගය අපේ පෙර ගමන්කරු. මේ මාර්ගයේ වඩල ප්‍රතිඵල ලබපු අය. එතකොට අපිට තේරෙනවා එහෙනම් මේ මාර්ගය කියන්න ප්‍රතිඵල ලබන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ කෝටි ප්‍රකෝටි ගණනක් මේ මාර්ගය වඩල මේ මාර්ගය අනුගමනය කරලා ප්‍රතිඵල ලැබූ එහෙනම් මටත් පුළුවන්. මමත් ඒ ශ්‍රාවක සංඝය අනුගමනය කරනවා. උන්වහන්සේලා ගිය මාර්ගයේ මමත් ගමන් කරනවා. මමත් ඒ මාර්ගයේ වඩනවා කියන තැනට ඇවිල්ලා සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ ශ්‍රාවක සංඝයා සරණ යනවා. අන්න ඒ විදිහට අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න ලැබෙන්නේ කලාතුරකින් මේ ලෝකෙ කෙනෙකුට. ඒ නිසා පිංහතුනේ මේ ධර්ම මාර්ගයේ තුළ ගුණධර්ම වඩාගෙන ධර්මය තුළ ජීවත්වෙනවා කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ දේශන අතර සංයුත්ත නිකාය සඳහන් වෙනවා අනමතග්ග කියලා සංයුක්තය. අන්නේ අනමතග්ග සංයුක්තයේ සඳහන් වෙනවා මේ දීර්ඝ සසර ගමන දිහා බලද්දේ. ඔබ මම අපි කවුරුත් ගෙවාගෙනාපු දීර්ඝ සංසාර ගමන කෙලවරක් හොයන්න බැරි තරන් දීර්ගයි. මහා කල්ප ගණනින් ගත්තා. අපි නිකන් පොඩ්ඩක් තේරුම් ගමු මේ සංසාර ගමන ගැන. දවසක් බුදුරජාණන් වහන්සේගේ බමුණෙක් අහනෝ ස්වාමීනි ඔය කල්පය කියන්නේ කොච්චරද? එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ බමුණ අවුරුදුවලින් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානෙන් කියන්න බැරි තරම් කාලයක් කිව්වා. මහා කල්ප එකක් කියන්න. එතකොට මේ බමුණ අහනෝ ස්වාමීනි මට උපමාවක් කියන්න. උපමා කීපයක් තියෙනවා. කල්පය ගැන බුදු හාන්දුරු දේශනා කරපු උපමා. අපි එක උපමාවක් තේරුම් ගම්. අබෑට උපමාවක් තියෙනවා. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. සැතපුම්. යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් තරං උසේ ගැන සැතපුම් 16ක් දිග පලල ඒ තරම් උස විශාල අබ කන්දක් හිතාගන්න කියව. අබෑට දන්නවනේ පුංචිම පුංචි අබෑට. අබෑට ගොඩගහල අබ කන්දක් තියෙනවා. සැතපුම් 16ක් දිග පලල උස ඇති විශාල කන්දක්. බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100ක් ගෙවිච්ච තැන තව පුංචි අබෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100ක් ගෙවිච්ච තැන තව පුංචි අබෑටයක් අයින් කරන. අවුරුදු 100කට එකා බෑටේ බැගින් ඉවත් කිරීම නිසා මේ විශාල අබ කන්දම අවසන් වෙන දවසක් එනවද මහා කල්ප එකක් කියන්නේ ඊටත් වඩා දීර්ඝ කාලයක් කියලා හිතාගන්න කිය. ඔය එක කල්පයක්. ඔය වගේ කල්ප දවසක් බමුණෙක් ඇවිල් අහනෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අතීතයට ගෙවිලගිය කල්ප ප්‍රමාණි කොච්චරද්ද කියලා. ඒ වගේ කල්ප අතීතයට කොච්චර ගෙවිලා තියෙනවද කියලා අහනවා. එතනදිත් බුදුරජාණන් වහන්සේ මේ බමුණට කියනවා බ්‍රාහ්මණය අතීතයට ගෙවිලාගිය කල්ප ප්‍රමාණයක් බින්දු ගානකින් ඉලක්කමකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියව.
මේ බමුණ අහන වනේ ස්වාමිනි මට නිකං උපමාවක් කියන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ගංගානක් ගඟ හිමාල කඳ මුදුනෙන් පටන් ගන්න. ඒ දිය පහර ගලාගෙන ඇවිල්ලා ඉන්දියාව ගත්තොත් විශාල නගර කිලෝමීට දහස් ගානක් දිගට මේ රට මැදින් මහා නගර ප්‍රමාණයක් පසුකරගෙන ඇවිල්ලා මහා සාගරයට වැටෙන. මේ ගඟ පටන්ගන්න තැනයිදම්. මහ මුහුදට වැටෙන තාක්කල් මේ ගඟ ගම් පතුලේ ගඟ දෙපැත්ත මේ ගඟේ තියෙන වැලි කැට ප්‍රමාණය ගල් කැට ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්ද කියලා හිතාගන්න කිව. ඊටත් වඩා වැඩේ කියලා කිව්වා අතීතයට ගෙවිල අවසන් වෙච්ච මහා කල්ප ප්‍රමාණය අවුරුදු ප්‍රමාණයනේ මහා කල්ප ප්‍රමාණ. එහෙම නම් පේනවා මේ දීර්ඝ සංසාර ගමන අපි කොහේ හරි හිටිය. කවුරු හරි වෙලා. ඔබ අදෝබේ දරුවු අදෝබේ බිරිත අදෝබේ සාමිය ඔබේ සහෝදරය ඥාතිය හිතවතා මේ කවුරුත් අපි කවුරුත් මේ සංසාර ගමනේ ඉපදමින් මැරමින් ආපු පිරිසක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා අනමතක්ගෝ යම් භික්කවේ සංසාරු මහනෙනි සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඥා ඇති පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරි තරන් දීර්ගයකි. ඒ තරන් දිග සංසාර ගමන. මේ ඉපදමින් මැරමින් ආපු ගමනේ අනමතක්ග සංයුක්තය සූට්‍ර දේශනා ගොඩාක් තින මේ දීර්ඝ සංසාර ගමන විස්තර කරපු දේශන. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තමන්ගේ අම්ම නොවෙච්ච කෙනෙක් නෑ කින මේ සංසාර ගමන දිහා බලන්නකොට. තමන්ගේ පියානො වෙච්ච කෙනෙක් මේ ලෝකෙ හොයාගන්න නෑ. මෙන්න මේ කෙනා මගේ දරුවෙක් වෙලා නෑ කියලා දීර්ඝ සංසාර ගමනේ දරුවන වෙච්ච කෙනෙක් සසරි හොයන්න නෑ කිය. තමන්ගේ ස්වාමිය වෙච්ච කෙනෙක් බිරිඳ වෙච්ච නැති කෙනෙක් ලෝකෙ හොයන්න නෑක ඒ තරන් සංසාර ගමන. දීර්ඝ සංසාර ගමනක් අපි මේ ඉපදමින් මැරමින් ඇවිලති. මාතු තඥ කියල සූට දේශනාවක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මහා සාගරයේ සතර මහා සාගරයේ ජලයට වඩා දීර්ඝ සංසාර ගමනේ එක පුද්ගලයෙක් තමන්ගේ අම්මලගින් බීල තියෙන මව්කිරි ටික ගත්තෝ. ඉපදමින් මැරමින් ආපු මේ දීර්ඝ සංසාර ගමනේ අම්මගෙන් බීලා තියෙන මව් කිරි ටික ගත්තොත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව. එළුව වෙලා බෙලි කැපුම් කාපු ආරවල ගලාගෙන ගියලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. කුකුල්ලු වෙලා හරක් වෙලා අපිම සංසාර ඉපදීපද ආපු වාරවල බෙලි කැපුම් කාල ගලාගෙන ගිය ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩේ කියව. දැම් බලන්න අපි ගෙවාගෙනාපු සංසාර ගමන මොනතරම් භයානක මොනතරම් දීර්ඝ කෙලවරක් නැති හිතාගණ්ඩ බැරි. අන්න එනිසයි බුදු හාන්දුරු පෙන්වේ අනවරාග්‍රයි කියලා. ඒ තරම් භයානක සංසාර ගමනක අනවරාග්‍ර සංසාර ගමනක තමයි අපි කවුරුත් මේ දීර්ඝ සංසාර ගමන ඇවිල්ලතිය. හැබැයි ඒ එන ගමන අපිට මොන ගැහෙනවා ඒ සංසාර ගමන තුළ ඉපදමින් මැරමින් යන ගමන තුළ අපිට හිතයිසී මුණ ගැහෙන. ඒ සසර ගණු දෙනු එක අපි කවුරුත් මේ යන්න. බොහෝ වෙලාවට අපිට මුණ ගැහෙන අය අතර ගත්තු. සංසාරි බොහොම හිතවත්කන් තිබ්බ. ආදරෙන් හිටපු. හිතවත්කමෙන් හිටපු. අය සසරි මුණ ගැහෙනවා. ඒ අය මුණ ගැහුණට පස්සේ ආයායමත් ඒ අය හිතවත්වෙනවා ආදරය ඇති වෙනවා සම්බන්ධතා ඇති වෙනවා. ඒ අයගේ ජීවිතවල ඒ බැඳීම් ඇතිවෙන. ඒ වගේමයි සංසාර හතුරු අපිට මුණ ගැහෙන. සමහරා එන්නේ පලිගන්න බලාගෙනන්න සංසාර හතුරුයි. ඒ සසර හතුරු මුණ ගැහෙන්නෙම කර්ම විපාක ගෙවන්නමයි. අකුසල විපාකවලට මුණ ගැහෙනයින්න. ඒ මුණ ගැහීම තුළ ජීවිතයේ බොහෝ විදෝ සමම්ම සසරි වපුරපු කර්ම ගෙවගෙවා දුක්විඳ විඳ සංසාරය යන්න වෙන. එතකොට මේ විදිහට අපිම වපුරපු දේවල් පිම් පව් සසර ගෙවගෙවා කර්ම විපාක ගෙවගෙවා අලුතෙන් කර්ම රැස් කර යන ගමන. මේ යන ගමනේ මොකද විශේෂෙන් මේ ධර්ම දේශනාව තුළ දායකත්ති ධරණය පිංහතුන්ගේ උතු මරමුණ. ඒ බිරිඳ
ඒ වසර 73ක් වෙනේ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් තමයි ඒ ස්වාමිය දරුවන් මේ ධර්මදාන මේ පින්කම සිදු කරන්න විශේසින් ඇමරිකාවේ සිට ඒ අයගේ උතුම් අරමුණක් වෙනවා. තමන්ගේ ඒ ස්වාමියගේ අරමුණ තමන්ගේ ඒ බිරිඳ සසරින් නිවන් දකිනතෙක් තමන්ට මුණ ගැසේවා කෙනෙ උතුම් ප්‍රාර්ථනාව. පිංහතුනි අපේ බුදුහාන්දුරන්ගේ කාලය ඔය වගේම ධර්මය සඳහන් වෙනවා නකුල මාතා නකුල පිතා කියල දෙන්නෙක් ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා මගේ ගිහි ශ්‍රාවකයෝ ආදර්ශයට ගන්න කි නොමේ දෙන්නම්. ගිහි ජීවිතය ගත කරන ගිහි ශ්‍රාවකයන් මෙන්න මේ නකුල මාතා නකුල පිතා ආදර්ශයට අරගෙන ජීවත්වෙන්න කියල බුදු හාන්දුරු ශ්‍රාවකයන්ට ගිහි ශ්‍රාවකයන්ට දේශනා කරපු අවස්ථාතියෙන. ඒ අයි පුංචි කාලඉදන් දැනෑදුරුම්කං ඇති වෙලා හිතවත්කම් ඇති වෙලා සෙනෙහස ඇති වෙලා විවාහ වෙලා දරුව ලැබිලා ඒ අයගේ ජීවිතයේ වයසට යනකම්ම බොහෝම ගුණධර්ම පුරාගෙන ජීවත්වෙච්ච දෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔවුන් එකනෙකා තමන්ගේ ගුණධර්ම ගැන බුදුහාදුරු ඉදිරියේ වන්දනා කරලා කියා හිටිනවා. කීරෝසාමීනී භාගතුන් වහන්ස අපේ දන්න කාලේ ඉදන් අපි එකනිකා ගැන තරහින් දවේශයෙන් බලවත් නෑකෙන බැනගන්න රණ්ඩුවෙනවා කියනක කවර කතාවක්ද. දවේශහිතකින් කේන්තියකින් තරහින් එකනිකා දිහා බලල නෑකෙන. අපි කවදාවත් වචනෙන් උබනොදකින් කියාගෙන නෑකෙන. සාමීනී භාගතුන් වහන්ස අපි කැමති සසරි ආයමත් මොකද රහත් වෙලා නැත්නම් උපදිනවා කොහේ හරි. සෝවාන් වනත් දිවිය ලෝකෙ හරි උපදිනවා. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනාට තව ආත්ම 7ක් තින සකදාගාමි කෙනත් දිවිලෝ උපදින. අනාගාමි කෙනා සුද්ධවාස බඹලෝ උපදින. එතකොට නිවන් දකිනකන් සසරි ආයමත් ඉපදුනොත් මේ බිරිඳ මේ ස්වාමී අපිට ආයමත් මේ වගේම ගුණධර්ම ඇතුව එකට ඉපදිලා මුණ ගැහිලා ජීවත්වෙන් අපි කැමතියි කියලා කියන. අපි තුළ දියුණු කරන්න ඕන මොන වගේ ගුණධර්මද කියලා ඔය ප්‍රශ්නය බුදුහාන්දුරන්ගෙන් මහනු. එතරදි බුදුරජාණන් වහන්සේ වදාලා නකුල මාතාව නකුල පිතාවනි සම සද්ධාව ඔන්න වැදගත්මදී සද්ධාවෙන් දෙන්න සමාන වෙන්න කිය. සම සද්ධාව සමසීල දෙන්නම සීලාදී ගුණධර්ම සමව වඩන්න කියන. සමත්‍යාග දෙන්නම අතහැරීම දන්දීම මසුරුකම ලෝභකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය සමසේ වඩන්න කිය. ඊළඟට සම ප්‍රඥා දෙන්න තුළම ප්‍රඥාව දියුණු කරන්න කිය. එකට භාවනා කරනවා එකට ප්‍රඥාව වඩනවා එකට නුවන දියුණු කරනවා ධර්මාවබෝධය පිණිස එකට මහන්සි ගන්න. එදකොට මෙන්න මේ ගුණධර්ම එකට වඩන්න කියන. සමව වඩන්න කියන. සම සද්ධහා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශාවක සංග්‍රත්නය ගැන බොහොම සද්ධාව එකට බුදුන් අදිනවා. එකට පින්කං කරනවා. නිතර එකතු වෙලා බුදුගුණ දහම්ගුණ සඟගුණ ගැන කතා කරනවා. දෙන්නම සද්ධාවන්තයි. පිරිද පින්කමක් කරන ඕනම් ස්වාමිය සාධකාරදීල අනුමෝදන්වෙන්. ස්වාමිය කරන පින බිරිඳ අනුමෝදන් වෙනවා සාධකාරදීල. සද්ධාවෙන් සමානයි. එතකොට මේ විදිහට බුදුගුණ හිතනවා දහම් ගුණ හිතනවා එකට භාවනා කරනවා බුද්ධානුස්සතිය වඩනවා තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාවෙන් සමව ගුණධර්ම වඩනවා සද්ධාදී ගුණධර්ම. ඊළඟට දෙන්නම සමසීල ගිහි ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්සේ පෙන්වා ගිහි ජීවිතේ නිත්‍ය සීලෙ තමයි පංචසීලි. පෝය දවසට උපෝ සතය රකිනවා. නිති පන්සේල් රකිනවා පෝය දවසට උපෝ සත සීල රකිනවා. එතකොට මේ ස්වාමිය බිරිඳ දෙන්නම ජීවිතයේ නිති පන්සීල් රකින. පෝය දවසට දෙන්නම එකට සීල් ගන්න. එකට උතුම් සීලාදී ගුණ ධර්ම පුරනවා. දැම් බලන්න එහෙම ජීවිතයක් තුළ කවදාව ස්වාමියයට බිරිඳ ගැන සැක ඇති වෙන්නේ. කවුරු මොන බොරුව කිව්වත් ඔයාගෙන ඕනම් මෙහෙමයි අන්න යා මෙහෙමයි සමාජි ස්වභාවේ තමයි දෙන්නෙක් බොහොම හොඳට ජීවත්වෙනකොට ආදරෙන් ඉන්නකොට සතුටින් ඉන්නකොට සමහර පුද්ගලෝ ඉන්න නික ඇස්වල කටු අනිනවගේ. ඉවසන්න බෑ ඉරිසියාව ඇති වෙන. අන්න අරුම් හොඳට ඉන්නවා. අන්න ඒ වගේ හිතේ ඇතිවෙන විශාල ඉරිසියාවක් කුහකකම වෛරයක් ඇතිවෙන. ඉරිසියාව තමයි භයානකමද ඉරිසියාවත් එක්කම එන්නේ පලි ගැනීම. ඊට පස මොනවා හරි බොරු කතා ගොතන්න බිඳවන්න ටෙලිපෝන් කෝල් එකක් හරි දීල මොනව හරි කියලමක් කියලා
ඒ පවුල අවුල් කරවන්න ඒ වගේ උත්සාහ කරන මහා විකෘති වෙච්ච සමාජයක් අපි මේ ජීවත්තේ. හැබැයි ස්වාමියයට බිරිඳ දෙන්නම සිල්වත්නා. කවුරු මොන බොරුව කීවත්තය ආදන්නවා නෑ මගේ බිරිඳ සිල්වන්තයි. බොහොම ගුණ ධර්මව රකින සීලවන්ත කෙනෙ. බිරිඳට බොරු කියනවාගේ මහත්‍යය මෙහෙමයි වගේ මහත්තයට මෙන්න මේ වගේ කෙනෙක් ඔයා ඔහොම හිතාගෙන ඉන්න කෙනා නෙමෙයි. එතකොට මේ වගේ අර ස්වාමිය ගැන මොන්න වගේ බොරු කියලා සැකේ ඇතිකරවන්න හැදුවත් ස්වාමිය හරියට පන්සිල් රකිනවන ධර්මය හැසිරෙනවන අවංකව ධර්මය දියුණු කරන කෙනෙක් නං බිරිඳ දන්නවා මේ ඉරිසියාවට මේ අපිෝ බිදවන්න මිසක් මගේ ස්වාමිය සීලවන්තයි. එකිනෙකාට එකිනෙකා ගැන සැක උපදින්නේ. එතකොට ඒ සැකය උපදින් නැතිවෙන්නේ දෙන්නම සීලවන්තන. බුදුරජාණන් වහන්සේ වදාළ සම සීල සීලාදී ගුණධර්ම සම වඩන්න කිය. ඊළඟට සමත්‍යයාගේ අතහැරිය දන්දී මසුරුක්කම ලෝභකම බොහෝ වෙලාවට අපි දන්නවා සමාජයේ එක්කො බිරිඳ හරියට දම්පින්කංගොට ලැදී. සාමිය එහෙම නෑ. ස්වාමිය එක්ක නොයෙක් විදියට බේ බදුකමට යාලුවෝ සල්ලාලකමේ පාපමිත්‍ර ඇසුරේ. බිරිඳ පින්කං කරන්න එක්ක ස්වාමියයට බයි. ආරංචි වුණක් බනින ඔබ මේ හම්බ කර දේවල් ගිහිල පන්සල්ලෝට පුදලයිනවා කියලා නේර බිරිඳට බනිනවා. කාටහරි අසරන මනුස්සෙකුට උදව්වක් කරත් ඒකට බනිනවා. දානයක් දුන්නත් බනින. එදකොට බිරිඳට ත්‍යාග සම්පත්තිය තියෙනවා ස්වාමිය මසුරු ලෝභ කෙනෙ. ඕක අනි පැත්තත් තියෙනවා. සමහර බිරින්ද ඇවරන්න හරිම ලෝබයි මසුරුයි කාටවත් දෙයක් දෙනවට සමහලාට ස්වාමිය තමන්ගේ දෙමවපියන්ට සලකන්න බිරිඳට හොරේ. දෙමවපියන්ට ඇඳුමක් ගෙනත් දෙන්න බේට්ටිකාරන් දෙන්නේ උපකාරයක් කරන්නේ අම්ම තාත්තව සම්බන්ධ කරගෙන පිනක් කරත් ඒක ගණන් හදලා මෙච්චර ගියා කියලා ස්වාමියයට බනින බිරින්ද ඇවරු ඉන්න. එතකොට අපිට පේනවා මේ සමාජයේ තුළ මේ සමත්‍යයාගය කියන එක මෙව ලේසි පහසු ගුණ ධර්මනෙමේ. එතකොට දෙන්නම ත්‍යාග සම්පත්තිය යුක්තයි කියන්නේ දෙන්නම සතුටින් පින්කං කරන. ස්වාමිය කරන පින් බිරිධ සාධකාරදිදී අනුමෝදන් වෙන. බිරිධ පිනක්කරොත් ස්වාමිය සාධකාර්දීලයි පින් අනුමෝදන් වෙන. එකට පින් දහම් කරන. එතකොට මේ විදිහට අනුන්ට උදව්පකාර කරන්න දන් දෙන්න පින්කං කරන්න ත්‍යාග සම්පත්තිය මසුරුකම ලෝභකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය කෙන එක සසරි පුරුදු කරන. ඒ නිසා පිංහතුනේ සමතියාගේ ඉතාම වැදගත් ගුණය. ඊළඟට සම ප්‍රඥාව සාමිය බිරිත තුළ ප්‍රඥාවෙන් දෙන්න සමානන. ධර්මාවබෝධයට දෙන්නම අවංක උත්සාහයක් ගන්න දෙන්නෙක් නම් දෙන්න එකට බණපොත් කියෝනු. එකට භාවනා කරනු. එකට ධර්ම සාකච්ඡා කරනු. ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. සංසාර බය දකිනෝ. අවංකව ධර්මාවබෝධය වෙනුවෙන් ලොකු උත්සාහයක් ගන්න. එතකොට දෙන්නම මේ සියල්ල අනිත්‍යයි මේක දුකයි අනාත්මය කියලා මේ ලෝක ස්වභාවේ අවබෝධ කරගෙන. සසරෙන් මිදීම එකම අරමුණ කරගෙන. ජීවිතය වගකීම යුතුකන් දරුවන්ගේ වැඩ නෑදෑ හිතවතුන්ගේ වැඩ යුතුකං දෙමවපියන්ට සලකනව මොනවාත් ඒව සතුටින් එකතු වෙලා කරනවා. හැබැයි අරමුණ එකම අරමුණ නිවන්න අඩුම ගානේ දෙන්නම කතානේ කොහොමරි සෝවාන්නත් එන්න තියෙනවන. කොහොම හරි මේ ජීවිතයේ මාර්ගඵලයන් ලබන්න තියෙනවන. ස්වාමිය බිරිත දෙන්නගේ අරමුණ ධර්මය අවබෝධ කිරීම. එතකොට මෙන්න මේ වගේ දෙන්නෙක් නම් ජීවිතයකට මුණ ගැහිලතේ. බුදුරජාණන් වහන්සේ අර නකුල මාතා නකුල පිතා කියන දෙන්නට කියනවා. ඔන්න ඔය සමාන ගුණධර්ම තියෙනවා නං සසරි ආයායමත් නිවන් දකිනතෙක්. ඒ ගුණධර්ම තුළ පිහිටලයම් ප්‍රාර්ථනයක් කරනවා නම් ඒ අයි සසරි ආයමත් මුණ ගැහෙනවා කියනවා නිවන් දකිනතේ. ඊළඟට පිංහතුනි තව දේශනාවත් තිනවා සමජීවි සූත්‍රය කියල් අංගුත්තර නිකාය. මෙන්න මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔය කියපු කරුණුම තියෙනවන සාමිය තුළ තියෙනවා සද්ධාව සිල්වත්කම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව. බිරිඳ තුළත් තියෙනවා ඒ වගේම සද්ධාවක් සිල්වත්කමක් ත්‍යාග සම්පත්තියක් ප්‍රඥාව.
එවැනි දෙන්නෙක් විවාහවුණොත් එවැනි දෙන්නෙක් එකට ජීවත්වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා හා සමානයිකි. සමාන ගුණධර්ම ඇති සමසද්ධහා සමසීල සමතියාග සම ප්‍රඥා මේ ගුණධර්ම ඇති දෙන්නෙක් එකට ජීවත්වෙනවා කියලා කියන්නේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා හා සමානයිකි. දැම් බලන්න ඔබ සමාජයේ දිහා නිකම් බලන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවලට හේතුව ඔබටම තේරෙනවා ඇති. මෙන්න මේ ගුණ නැතිකම. මොන පොරොන්දම් බැලු පොරොන්දංගොලින් මේ හොයන්න පුළුවන්ද බල සද්ධාව සිල්වත්කම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඔන්න දියුණු කළ යුතු ගුණ ධර්ම. එතකොට මොනවා දැන් අපි දකිත් සමාජය තුළ අපි දනුමකද ගොඩාක් පිරිස බණහනය අතරින් ගත්තාත් මිනිස්සු හම්බෙන්නාවත් ප්‍රවුල් ප්‍රශ්න අඩනවා ජීවිතවල තියෙන ගැටලු එපාවෙලා කියනවා ජීවිතය නැති කරගන්න හිතෙනවා කියනවා වහබොන්න හිතෙනවා කියනවා මිනිස්සු මොන තරම් පවුල් ඇතුළෙ ගිනි ගොඩවා සමාර්ග නේ හාන්දුරනී ගිහි ජීවිතය ගැන ගිනි ගොඩක් මයි දැන් තමයි කියෙන තේරෙන්. එතකොට මේ ඔක්කොගේම ප්‍රශ්න දිහා ගත්තොත් හැබැයි ඔය අතරේ ගිහි ජීවිතය ගත කරගෙන බොහොම සතුටේ අපිට මේ සමාජ මුණ ගැහෙනවා බොහෝම සතුටින් එකට පින් දහම් කරන. ගෙදර එකට උදේ නැකිටල බුදුන් අදිනවා. සාමිය බිරිද හොඳට භාවනා කරන. හරියට දම්පින්කං කරන. එකට සිල් ගන්නවා බණ භාවනා කරන. බොහොම ධාර්මිෂ්ටෝ බොහොම සතුටේ ගුණධර්ම පුරාගෙන ධර්මාවබෝධ ඉලක්ක කරගෙන ජීවත්වෙන පින්වන්ත පවුල් ජීවිත මේ සමාජ තියෙනවා. එතකොට අපිට පේනව බුදුහාමුදුරුව ඒ වගේ කරලා තියෙනවා දේශනාවල. බුදුරජාණන් වහන්සේ මේ සමජීවි සූත්‍ර පෙන්නවා සමහරයි ඉන්නවා බිරිඳ සිල්වත් බිරිඳ බොහෝම සද්ධාවන්තයි සීලවන්තයි ත්‍යාග සම්පන්තයෙන් යුක්තයි ප්‍රඥාව දියුණු කරනවා නිවන් දකින්න වීරිය වඩන. හැබැයි ස්වාමිය සද්ධාවත්නය උදේ න රෑ වෙනකන් තුනුරුවන්ට බනිනවා බුදුහාන්දුරන්ටත් බනින. සීලයක් නෑ එක්ක බේබදුකම සල්ලාලකම දුරාචාරය පාපමිත්‍රයෝ ඊළඟට කාටවත් උදව්පකාර කරන්නේ. ධර්මය දියුණු කරන්න. එහෙම කෙනෙක් එක්ක ජීවත්වෙන්න ලැබෙනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දිව්‍යාංගනාවක් මළමිනියක් එක්ක වාසය කරනවා හා සමානයිකව සමජීවී කෙන සූට්‍ර පෙන්න්න. ඒ අයගේ ජීවිතවල ස්වභාවේ. ඒ පවුල් ජීවිතය හරියට දෙන්නගේ ජීවිතය ලෝකෙට පේන්න ඉන්නව එන්න පුළුවන්. සමහරයි ඉන්නවා ලෝකයාට පේෙන් හොඳට හිනා වෙලා පිරිස ඉස්සරහට යනවා කවුරුත් නැති තැන යකා යක්ෂණී වගේ. එතකොට ජීවිතයේ එවැනි අයගේ ජීවිත දිව්‍යාං අර බිරිඳ දිව්‍යාංගනාවකට සම කරනවා මොකද සද්ධාව සිල්වත්කම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව තියෙන එක වඩන කෙනෙ. හැබැයි මළමිනියක් බඳ ස්වාමියක් එක ජීවිතය ගත කරන්න වෙන්. ඒ ජීවිතය හරියට දිව්‍යාංගනාවක් මළමිනියක් එක වාසය කරනවා හා සමානයකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඕක අනි පැත්ත. සාමිය ඉන්නවා දෙවි කෙනෙක් වගේ. සද්ධාව සිල්වත්කම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ ගුණධර්ම පුරනවා. නිතර බණහනවා හරි සීලවන්තයි උතුම් සීලාදී ගුණ ධර්ම වඩනවා බණ පොත්පත් කියවනවා භාවනා කරනවා ධර්මාවබෝධයට මහන්සි කරනවා. හැබැයි බිරිඳ මිලෝ සද්ධාවක් නෑ. තුනුරුවන් ගැන කිසිම පැහැදීමක් සාමියගේ ගුණධර්මවලට උදේ දන් රෑවෙනකම් බනිනම්. සමහර ස්වාමිවරු අපි දන්න අපේ වැඩ සටහන්වල බණ කියන තැන්ගොල් සමහර අයවිල කිරනේ හාන්දුරුණේ එක්ක ස්වාමිය එක කේන්ති ගයාට පස්සේ බිරිඳ අර ස්වාමියයට රිද්ධවන්න සමහර ඉන්න අර කියෝන බණපොත් පොලේ ගහනම්. ස්වාමියයට රිද්ධවන්න එක්කෝ බුදු පිළිම පොලේ ගහපු කාන්තාව ඉන්න ස්වාමියව කේන්ති ගස්සන්න. සමහර වෙලාවට ස්වාමිය සිල්ගන්න යනවා භාවනා කරන්න අර සිල්රෙදිටික වීසි කරනවා ඉහිල පන්සලීම හිට පං කියලා. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ බිරිඳක් ඉන්නේ. සද්ධාවනෑ සිල්වත්කම නෑ ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව නෑ බොහොම කේන්ති යන ස්වභාවෙන් තුනුරුවන්ට ගරහන ධර්මයට බනින සීලයකට ගුණයකට ගරු කරන්න ඇති බිරිඳක් නගේ ජීවිතය ලැබුණේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විවාහ ජීවිතයක් හරියට දෙවියෙක් මළමිනියක් එක වාසය කරනවා හා සමානයි.
මේ ලෝකෙ බලන්න සමහරු ඒත් ඉන්නවා. සමහර ජීවි සමහරකි අනේ හාන්දුරනේ දරුවෝ නිසා ජීවත්වෙන. ඔබම හිතල බලන්න සමහරයගේ ජීවිතවල එක්කො මිනිහගෙන් ගුටිකරනු. එක්කො බිරිඳගේ නොඒක් ප්‍රශ්න. ගෙදර ආවහම බනින එකමයි වැඩේ. මොනවාහරි අල්ලගෙන රණ්ඩුවටමයිය. ඒ අයගේ ජීවිතවල එක්කො හිත හදාගෙන ජීවත්වෙනවා දරුවෝ නිසා. එක්කො ලෝක ලැජ්ජාවට බයි කරන්න දෙයක් නෑ. දෙමව්පිය සතුටු කරන්න ඕන නිසා. ඔය වගේ නොයෙක් හේතු නිසා ඇඩූ කඳුලින් ජීවත්වෙන. හරියට දෙවියෙක් මළමිනියක් එක වාසය කරනවා හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නු. ඊළඟට ධර්මය මේ සමජීවි සූත්‍ර පෙන්න්නනවා මළමිනියක් එක වාසය කරනවා කියන්න මොකක්ද. බුදු හාන්දුරු පෙන්නවා බිරින්ද ස්වාමිය දෙන්නම සද්ධාවෙන් තුරයි. දෙන්නම දුස්සීලයි. දෙන්නටම සීලයක් ගුණයක් නෑ. දෙන්නම මසුරුයි ලෝබයි. ඒ දෙන්නම ප්‍රඥාව දියුණු කරන දෙන්නෙක් නෙව දැන් කෙනෙකුට හිතන්න පුලා එහෙනම් ගැලපිලා යනවන කියලා. ගැලපීමක් නෙමේ එතන තියෙන්නේ. ස්වාමයා සල්ලාලකම යන බිරිඳ වෙනම සල්ලාලකම යන. ස්වාමිය හම්බ කරනවා බිරිඳ ඒකත් හොරකං කරන. එක්ක බිරිඳගේ දේවල් ස්වාමිය හොරාකරන. දෙන්නට දෙන්න දුස්සීලකම බොරුව දෙන්නට දෙන්න බොරු කියාගන්න. දෙන්නට දෙන්න ගහගන්නවා බැනගන්නවා සාප කරගන්න. එක්ක සාමිය බඩි පොලේ ගහනට බිරිඳ අනිත් බඩු ටික පොලේ ගහන. එතකොට ඔය වගේ ජීවිතවල යකා යක්ෂණී වගේ ජීවත්වෙන පවතිය. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මළමිනියක් එක වාසය කරනවා හා සමානයකි වෙයි ජීවිත. එහෙනම් අපිට පේනවා මේ ජීවිතවල ගිහි ජීවිත කියන්නේ ප්‍රශ්න ගැටලු සම්බාධෝයන් ගරාවාසු රජස්සාහිතනං ඉති කියලා ධර්මය සඳහන්ගෙන. බාධක කරදර ප්‍රශ්න බලන්න හම්බ කරන්න ඕනේ. ඊළඟට දරුමල්ලු ලැබුණට පස්සේ ජීවිත විශාල වගකින් ඔවුන් උගන්නන්න ඕනේ ඔවුන් ලොකු මහත් කරන්න ඕනේ වට වියදං කරන්න ඕනේ ඔවුන්ග සමාජය යහපත් දරුවන් බවට පත් කරන්න ඕනේ ඒ දරුවන්ගේ අනාගතය හදන්න ඕනේ. ඒ හැම දෙයක් මේක යුතුකං වගකීම් සමාජි තියෙන ප්‍රශ්න මේ හැම දෙයක් මේක ජීවිතවල හැල හැප්පිලිකම් මැද්දේ. සමහර ජීවිත බොහෝ දුකසේ ප්‍රශ්න ගැටලු මැද්දගෙවෙන්. එතකොට මේ අතර ඒ ජීවිතයේ බොහොම සතුටින් ජීවත්වෙන හරියට අර දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ. ඒ ගිහි ජීවිතයේ සතුටින් ජීවත්වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වේ සම සද්ධහා. සමසීල සමතියාග සම ප්‍රඥා ඇති කරගන්න. පිංහතුනි ඔය නකුල මාතා නකුල පිතාගෙන හරි ලස්සන දේශනාවත්තින අංගුත්තර නිකාය. ඒක සඳහන් වෙන දැන් මේ දෙන්න කොච්චරාදරෙන් ජීවත් වුණා මොන තරන් සතුටෙන් හිතවත්ත ජීවත් වනත් මතක තියාගන්න කවදක් ඔතන කොයි මොහොතේ හරි කාටහරි ඉස්සර වෙන්න වෙනවා. ඒක තමයි මේ ජීවිතය ඇත්ත. මොන තරං ආදරින් ජීවත් වනත් කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද. ජීවිතය කවුරු හරි කොතන හෝ ඉස්සර වෙන. එක්කො සාමිය වෙන්න පුළ එක්ක බිරිඳ වෙන්න පුළුව. මේක තමයි ජීවිතය යථාර්ථය. අංගුත්තර නිකායි නකුල පිත සූට්‍ර සඳහන් වෙන්නේ නකුල පිත සිටුවරය ස්වාමිය ලෙඩ වෙලා එක්තැන් වෙලා මරණාසන්න වුණා. ඒ වෙලාවේ බිරිඳට හිතුන අනේ මගේ ස්වාමිය මැරේ නැතිවෙයි මිය යයි කියල හිතුන. ඒ බිරිඳ බොහොම ධර්මීන් යුක්ත දැ ස්වාමිය බිරිඳ දෙන්නම් හොඳ ධර්මී වඩ පයන සමගුණ ධර්ම ඇතියයි. බිරිඳ ස්වාමිය ළඟ ඉඳගෙන ධර්මී හිත පිහිටෝපු ආකාරය ගැන බොහෝම ලස්සන දේශනාවක් තියෙනවා. නකුල පිට සූට්ට. එතකොට මේ දේශනාවේ ධර්මය දන්න බුද්ධිමත් බිරිඳක් හැසිරෙන ආකාරය හරි ලස්සන දේශනාව. ඒ බිරිඳ ස්වාමිය ළඟට ඇවිල්ල ස්වාමියගේ හිස පිරිමතිමින් කියන පෙම්බර සැමිය. අපි මෙපමණ කාලයක් දැන අඳුන ගත්ත දවසිතම් බොහෝම ආදරින් ජීවත් වුණ. අපි විවාහවුණ අපිට දරුමල්ලු ලැබුණ. අපි ගිහි ජීවිතයේ බොහොම ගුණධර්ම පුරමින් ජීවිතය ගත කර හැබැයි දැන් ඔබ මරණා සන්න වෙලා ඔබ ලෙඩ වෙලා එක්තැන් වෙලා ඔබ මරණා සන්න වෙලා ඇත්ත කියන බොරු කියන්නේ ඇයි දෙන්නම ධර්මය දන්නවා මරණ සතිය වඩපු භාවනා කරපු සසර ගැන තේරුම් ගත්ත දෙන්න එකයි ස්වාමිය රවට්ටන්න ඕන්න ඇත්තම කියනවා. ඒ නිසා පෙම්බර සැමිය ඔබ දැම් මේ විදිහට හිත පිහිටවන්. මොකද ගිහි ජීවිතය ගත කරද්දී ගිහි බැඳීම් තියෙනවා.
කොච්චර ධර්මය වැඩුවත් බණ භාවනා කරත් දරුවෝ ගැන බිරිත ගැන දේපල වස්තුව ගැන ඒ ඇල්ම ආසාාව අනාගාමි වෙනකං කාමරාග පටික හිතේ පිහිටනවා. දේපල වස්තුව දරුවෝ බිරිඳ මේවා ගැන ඇලීම ගැටීම ඔව තියෙන අනාගාමි වෙනති. එතකොට බිරිඳ ස්වාමිය ළඟ ඉදගෙන කියන පෙම්බර සැමිය. ඔබ මේ විදිහට හිත පිහිටවල්. මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් වස්තුව මේ බෝග සම්පත් මේ සියල්ලම අනිත්‍යයි. මේවා නැසී වෙනසී යන දේවල්. ඒ නිසා ඔබේ හිතේ මේවා ගැන යම් ඇල්මක් ඇත්නං ඒ සියල්ල දැන් හිතෙන් අතහරින්න ඔබට කාලයයි කියව. ඒව හිතෙන් අතහරින්න මේ ඔක්කො වෙනස් වෙන දේවල් දැම් මේ වගෙන මොකූත් හිතන්න එපා කිය. ඊළඟට බිරිඳ කියනවා ඔබට හිතෙන්න්න පුළන් අනේ මං මැරුණොත් මගේ දරුව අසරණ වෙයිද. බිරිඳට පුළුවන්ද මේ දරුවන්ගේ වැඩ කරගන්න. ඔබ එහෙම හිතන්න එපා කියව. මට ඒ කාලිතිය රස්සා ගැන කියනවා බිරිඳ කියනවා මට ලොම් කටින්න පුළුවන් කපු කටින්න පුළුවන් මම වෙනදට වඩා මහන්සි වෙලා මන් දරුවන්ගේ වැඩටික මං කරන්න මංගේ ඔබට පොරොන්දු වෙනවා මන් දරුව ගැන බලාගන්න. දරුව ගැන ඇල්මක් ආදරයක් අනේ මන් නැතිවුණොත් දරුව අසරණ වෙයිද කියලා හැඟීමක් තියෙනවන දැන් ඒක සම්පූර්ණයෙන් ඔබ හිතෙන් අතාරන්න කාලයයිකින්. දරුව ගැන ඇල්මත් දැන් හිතෙන් අතාරීතකින්. ඊට පස්සේ බිරිඳ කියනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් ආදරෙන් ගුණධර්ම පුරමින් ජීවත් වුණා. ඔබට මං ගැන අනේ මගේ බිරි දසරණ වේද මගේ බිරිඳ තනිවේද මං මැරුණට පස්සේ බිරිඳට මේ කටයුතු ටික කරගන්න පුළුවන් වේද ඔබ මං ගැන දුක්වෙන්න එපා කියන. මං කොහොම හරි දරුවන්ගේ යුතුකං ඉෂ්ට කරගෙන මං ගුණධර්ම පුරාගන්න. ඒ වෙලා බිරිඳ ස්වාමියයට නොකියපු දෙයක් කියනවා. එකට ජීවත් වනත් කොච්චර ගුණධර්ම තිබුණත් තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය ගැන බිරිඳ ස්වාමියයට කියලා තිබුන්නේ. ඒක කියන්නෙත් මේ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් ඇද්ද යම්තා සීලේ දියුණු කරපු සමාධිය ප්‍රඥාව දියුණු කරපු යම්තා ගිහි ජීවිත ගත කරන ශ්‍රාවිකා පිරිසක් ඇද්ද. මමත් ඒ අයගෙන් කෙනෙක්. ඔබට මං ගැන හරියටම දැනගන්න ඕනනම් අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සුන්සුමාරගිරි නුවර බේස කලාවනේ උන්වහන්සේ මං ගැන හරියටම කියයි කිය. දැම් බලන්න එකට භාවනා කර හැබැයි තමන්ගේ අවබෝධි ප්‍රඥාව ගැන ඒක පෞද්ගලික දෙයක්. එතනදි කියනවා මම බුදු හාමුදුරන්ගේ ශ්‍රාවිකාව අතර සද්ධහා සීල මේ ප්‍රඥා මේවා වඩපු ගිහි ජීවිතය ගත කරපු යම්තාක් අය ඇද්ද මමත් ඒ අයගෙන් කෙනෙක්. අන්න බුදු හාමුදුරන්ගෙන් ඇහුවත් උන්වහන්සේ මං ගැන කිය. ඒ නිසා මං ගැන හිතේ අනේ මගේ බිරිඳට සීලේ සම්පූර්ණ කරගන්න වෙනද වගේ බණ භාවනා කරගන්න පින්කං කරගන්න සද්ධාව දියුණු කරන්න පුළුවන් වෙයිද කරදර ඇතිවෙයිද කියලා ඒවා ඔබ හිතන්න එපා. ඔබ මං ගැන තියෙන ආදරය ඇල්ම දැන් ඒකත් හිතෙන් අතහරින්න වෙලාව කිය. දැන් බලන්න මේ බිරිඳ ළඟ ඉඳගෙන ස්වාමියන්ට පංච කාමයන් ගැන බෝග සම්පත් හම්බ කරපු දේවල් දරුව බිරිඳ මේවා ගැන ඇතිවෙන ඇල්ම දැන් අතහරලා හිත පිහිටවන්න කියලා කරුණු 5ක් ගැන කියන. සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා ඒවට කැනෙ සේක බල. මෙන්න මේ සේක බලතුර හිත පිහිටවන්න කියලා අර බිරිඳ ළඟ ඉඳගෙන සාමියගේ හිත සේක බලතුළ පිහිට හරීම ලස්සන දේශනා. බුදුගුණ දහම් ගුණ සඟගුණ සිහිපත් දැම් මේ මරණාසන්න ස්වාමිය ළඟ ඉදම්. දැම් බලන්න ධර්මය නොදන්න බිරිදක් නම් කොච්චර ආදරෙන් හිටියත් ඔන්න ඕකයි සභාවේද කෙනෙකුට හිතෙන්න්න පුළන් අනේ බිරිඳ මට හරී ආදරේ. හැබැයි ඒ ආදරය තියෙන්නේ පංච කාමයන් එක කෙලෙස් එක්ක බැඳිච්ච දෙයක් විතරන. ඒ දෙන්නට දෙන්න තුළ සද්ධාවනෑ. ඊළඟට සමසීල සමතියාග සම ප්‍රඥා වඩන්න ඇති ප්‍රඥාවෙන් තොරාදරයක් නම් තියෙන්නේ. සාමිය ලෙඩ වනත් බිරිඳ අඩනවා. කෑගහනවා. එක්කු නිදි නෑ. ඒ වෙලා තැ ස්වාමිය මරණාසන්න වනාන ධර්මයක් නැති බිරිදක්න. කෑගහගෙන ඇඟට පනී දාලයන්ඩේ පෝ කියයි මන්න වා නැතුව කොහොමද මං ඉන්නේ කියයි මාත් මැරෙනවා මාත් එනවෝ කියයි. අර ස්වාමිය කොච්චර අසරණය නොද කියලා හිතක්. හැබැයි අන්න ඒකයි ගිහි ජීවිතය තුළ දෙන්නම් එකට ප්‍රඥාව දියුණු කරන එකේ වටිනාක. ඒ ආදරී කියන්නේ
මුලාවෙච්ච ලාමක ආදරයක් නෙවේ ප්‍රඥාවෙන් යුක්ත ජීවිතයක්. අර ස්වාමියට සද්ධාව හිත පිහිට ඕන මරණාසන්න මොහොතේ. සීලේ මෙනෙහි කරලා දෙනවා. දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ කරුණු පහේ ස්වාමියාව හිත පිහිට ඕල ස්වාමියට කියනවා ඔබ මේ පංච උපාදානස්කන්දය අනිත්‍යයි දුකයි අනාත්මයි කියල සිහි කරන්න. මේ ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. මේක දුකට අයිති දෙයක්. මේ ඇස මම මගේ ආත්මය කියලා මට ඕන විදියට පවත්වන්න බැරි දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කර යන්නේ ධර්මය. ඒ නිසා මේ ඇස කණ නාසය දිව ශරීරය මනස මේ ආයතන හයම අනිත්‍යයේ කියලා සිහි කරන්න. මේක දුකක් දුක් වසයෙන් බලන්න. මේක අනාත්මයි මම නොවේ මගේ නොවේ මට ඕන විදියට පවත්වන්න බෑ. මේක කුණු ගොඩක් නවදුරකින් අසූචි වැගරෙන මේ කුණු කයක් දරාගෙන අපි මේ ඉන්නේ. මේ කයි ඇත්ත ස්වභාව මෙනෙහි කරලා ධර්මාවබෝධයම හිත පිහිටවන්න කියලා බිරිඳ ළඟඉඳගෙන ස්වාමියගේ හිත ප්‍රඥාවේ අවබෝධය අරමුණු කරගෙන ධර්මාවබෝධය හිත පිහිට ඕන. හැබැයි මේ දේශනාව සඳහන් වෙනවා සාමිය ධර්මය හොදට සිහිකරගෙන දින කීපයක් යනකොට මැරයි කියල හිතුවේ හැබැයි මැරුන්නේ. සාමියගේ රසනීපය ලෙඩේ සුවාතට හැරුණ. ටිකක් නැකිට ගන්න පුළුවන් වුණා. හැරමිටියෙන් දැන් අමාරුවෙන් නැකිටලගේ ඇවිද ගන්න පුළුවන්. ටිකක් යාගන්න පුළුවන් වෙනකොට බිරිඳත් චුට්ටක් එහාට මෙහාට වෙනකං ඉඳලා ඒ අසල ආරාමික බුදුහාන්දුරු වැඩ හිටිය. ස්වාමියට හිතුනා බිරිඳ මට යම් කතාවක් කියවමන් ලෙඩ වෙලා ඉන්නකොට. මේක බුදුරජාණන් වහන්සේගේ මහගන්න ඕන කියලා ගියා. හැරමිටියම් බොහම අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්ට ගිහිල්ල වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස මගේ බිරිඳ නකුල මාතාව මට ලාභයක්මයි. මට කල්්‍යාන මිත්‍රයෙක්මයි. සාමීනී භාග්‍යතුන් වහස මම පහුගිය ටිකේ හොඳට ලෙඩ වුණා ගිලන් වුණා බොහොම අසාධ්‍ය වුණා. ඒ වෙලා මගේ බිරිඳමන් ළඟඉඳගෙන මට මෙන්න මේ විදිහට අවවාද කරා කියලා ඒ අවවාද සියල්ල බුදුරජාණන් වහන්සේ ඉදිරී කියා හිටිය. බුදුරජාණන් වහන්සේ අවවාද අනුමත කරන. අන්න ඒකයි බුද්ධ දේශනාවකට ඇතුල්ලෙන්න හේතුව. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඔබේ බිරිඳ ඔබට ලාභයක්මයි. ඔබේ බිරිඳ ඔබට කල්්‍යාන මිත්‍රයෙක්මයි. එතනදි නකුල පිත ගෘහපති යහනෝ සාමීනි භාග්‍යතුන් වහස මගේ බිරිඳ මට මෙහෙම කතාවක් කිව්. බුදුරජාණන් වහන්සේ මං ගැන දන්නවා. මේ ජීවිතයේ ගිහි ජීවිත ගත කරන ශ්‍රාවිකාවන් අතර සද්ධහා සීලාදී ගුණධර්ම යම් මට්ටමකට ඉහලට වඩාගත්ත යම්තාක් පිරිසක් ඇත්නම් මමත් ඒ අයගෙන් කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවත් උන්වහන්සේ මං ගැන කියයි කියල මගේ බිරිඳ මට මෙහෙම කතාවක් කිව්ව. මොකද ස්වාමිනියක අදහස කියලහන. අන්න එතරදි බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඔබට ලාභයක්. ඔබට කල්්‍යයාන මිත්‍රයෙක් මයික ඔබේ බිරිඳ. මගේ ගිහි ශ්‍රාවිකාවන් අතර කාම ලෝකයට යළි නොයන ස්භාවයෙන් යම්තාක් පිරිසක් ඇත්ද. ඔබේ බිරිඳ ඒ අයගෙන් කෙනෙක් තමයි කිය. කාම ලෝකයට යළි නොයන මොකක් දෙක තේරුම. න ආගාමී ඒැන අනාගාමී වෙච්ච කෙනෙ. එතකොට බලන්න බිරිඳ ඒ ජීවිතේ මොකද ඒ දේශනාවම සඳහන් වෙනවා ඒ වයිසට ගියාට පස්සේ දරුව ලැබිල කාලෙකට පස්සේ ඒ ගුණධර්ම වඩනකොට කාලයක් බ්‍රහ්මචාරීව එකට වාසය කර. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ කාරණය කියද්දි බුදුරජාණන් වහන්සේ කියනවා නකුල පිත ඔබේ බිරිඳ අනාගාමි වෙච්ච කෙනෙක්. එහෙම නම් බලන්න ඒ කාලෙ ගිහි ජීවිත ගත කරපු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ජීවිතවල තිබිච්ච ගුණධර්ම. අන්නේ නිසා පිංහතුනේ සම සද්ධහා සමසීල සමත්‍යයාග සම ප්‍රඥා. ඔබේ දරුවෙකුට විවාහයක් කරලා දෙන වෙලාවක වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයට වෙන්න පුළුවන්. දැන් විවාහ වෙලා ඉන්නවා කියලා හිතන්. දැන් විවාහ වනා නං හරි දැන් හරි මේ ගුණධර්ම ජීවිතයේ ඇති කරගන්න උත්සාහගන්න. පරණ දේවල් අමතක කරන්න. අද ඉදං හරි මේ ගුණධර්ම ජීවිතය ඇති කරගන්න. ඒ නිසා ඔබ හැම දෙනාටමත්. මේ ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණ අපි දන්නේ නෑ කාට කවද කොතන මොන විදිහට ඉස්සරවෙයිද. කාට මේ ජීවිතය අතහැරලා යන්න වෙයිද කොහේ උපදීද. අපි කවුරුත් යන්නේ භයානක සංසාර ගමනක. සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනක.
මේ සසර ගමනින් මිදන්න වීරිය කර අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ධර්මය වඩන් ඒ පිණිස ඔබ හැම දෙනාට මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන. තින් අද මේ ධර්ම දේශනාවෙන් ධර්මානු ශාසනාවෙන් රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියක්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. විශේසිෙන් අද මේ ධර්ම දේශනාව පින්බර දායකත්ය දරන්නේ ඇමරිකාවේ ලුසියාන ප්‍රාන්තයේ පදිංචි හර්මන් පර්ඩිනන්ස් මහත්මා එතුමාගේ පුතුන් දෙදෙනාවන ලිලන්ත නලින් පර්ඩිනස් යන ලිලන්ත පර්ඩිනස් නලින් පර්ඩිනස් කෙනේ දරුව දෙන්න මේ දරුවා සහ ඒ මහත්මාගේ ප්‍රධානම අරමුණ තමයි තමාදරණය බිරිඳ දරුවන්ගේ මෑණියන් චන්ද්‍රා මාලනී හර්මන් පර්ඩිනන්ස් මහත්මියගේ 73 ජන්මදිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම නොවැම්බර් 5 වෙනි දිනට යෙදෙනේ ජන්මදිනය වෙනුවෙන් එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිීම ලැබේවා කින උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් විශේෂෙන් ඒ ස්වාමයාගේ උතුම් ප්‍රාර්ථනාව නිවන් දකිනතේ ඒ බිරිඳ තමන්ට සංසාරයේ එකට මුණ ගැසේවා කියෙන උතුම් ප්‍රාර්ථනය. තියේ ප්‍රාර්ථනාවත් සමඟ විශේෂෙන් ඒ පිංහතුන් අද මේ ධර්මදාන මේ මහා පින්කමත් එක්කම ගෞරුණයේ දේශකයන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒවගේම පරම්පරාගත ස්වාමයාගේ ඒ බිරිඳගේ සංසාරගත පරම්පරාගත මිය පරලොවගිය සියලුම සංසාරගත ඥාතීන් සිහිපත් කරනවා. ඒ සියලු ඥාතීන් කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයක පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාර දුකින් අතමි දේවා කියල සාදු කියල ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම මුණුබුරු මිනිබිරියන් වන අකිත්මා සදිත්මි මිනුල් සිහත් යන ඒ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ටත් පවුලි හැම දෙනාටමත් විශේසිං හර්මන් පර්ඩිනස් මහත්මා ලිලන්ත නලීන් ඒ දරුවන් ඒ වගේම චන්ද්‍රාමාලනී හර්මන් පර්ඩිනස් මහත්මිය ඇතුළේ හැම දෙනාමත් පවුලි සියලු දෙනාමත් අද ධර්මය ශ්‍රවණය කළ ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් කළම් ටෙලිවිෂන් මෙත් සඳහම් විකාශය සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක්ම වේවා කියලපි ආශිර්වාද කරනු. ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.